ආයුබෝවන්. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ 11 ශ්‍රේණිය 7 වෙනි පාඩම පිළිබඳව 7 වෙනි පාඩමට අදාළව පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර කීපයක ඇති ප්‍රශ්න සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ සාකච්ඡාව ඇතුලේ මේ පාඩම තෝරගන්න ප්‍රධානම හේතුව තමයි Microsoft Excel කියන පාඩමෙන් ප්‍රධාන වශයෙන් ලකුණු 15ක වගේ කොටසක් ඔයාලගේ අපොස සාමාන්‍ය පෙළ විභාග ප්‍රශ්න පත්‍රයේදී ලැබෙනවා. ඒ නිසා මේ ලකුණු ප්‍රමාණය ලබා ගැනීම සඳහා මේ સિદ્ધාන්ත කොටස් පිළිබඳව නිවැරදි අධ්‍යයනයක යෙදීම සහ ඒ පිළිබඳව ඇති අවබෝධය ඊටාම වැදගත් වෙන නිසා මේ කොටස සාකච්ඡා කරන්න සැලසුම් කරලා තියෙනවා. ඒ අනුව අපි ප්‍රධාන ප්‍රශ්න දෙකක් පිළිබඳව සහ ඒ ආශ්‍රිත න්‍යායාත්මක කරුණු කීපයක් පිළිබඳව අධ්‍යයනයක යෙදෙන්න සූදානම් වෙලා සිටින අවස්ථාවක් තමයි මේ විදිහට මේ වීඩියෝ එකෙන් අපි සම්බන්ධ වෙලා තියෙන්නේ. එතෙන්දී අපි ස්ක්‍රීන් එකත් එක්ක ෂෙයා කරලා බලමු. විශේෂයෙන්ම ශ්‍රිත පිළිබඳව ඇති අවබෝධය සහ ශ්‍රිත භාවිත කරමින් නිර්මාණ ඉදිරිපත් කරන ආකාරය පිළිබඳව අපි අධ්‍යයනයක යෙදෙන්න උත්සාහ කරනවා. අපේ මේ පාඩම් මාලාව යටතේ Microsoft Excel කියන මෘදුකාංගයට අදාළව ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීමේ වැඩසටහනක නිරත වෙන්න අපි උත්සාහ කරන්නේ. ඒතර මෙතෙන්දී මුලින්ම පරිගණකයේ භාවිතා වන ශ්‍රිත පිළිබඳව සහ සූත්‍ර පිළිබඳව පුළුල් අධ්‍යයනයක් ලබාගෙන තිබීම ඉතාම වැදගත් වෙනවා. විශේෂයෙන්ම අපේ පාඩම ඇතුලේ ශ්‍රිත 5ක් පිළිබඳව දැනුම පරීක්ෂණයට භාජනය කරනවා. එතෙන්දී පළවෙනිම ශ්‍රිතය තමයි සම් කියන ශ්‍රිතය. ඒ කියන්නේ සංඛ්‍යා සමූහයක එකතුව ලබා ගැනීම සඳහා භාවිත කරන ශ්‍රිතය. සංඛ්‍යා සමූහයක එකතුව ලබා ගැනීම සඳහා සම් කියන ශ්‍රිතය භාවිතයට ගන්නවා. ඊට පස්සේ ඇවරේජ් කියන ශ්‍රිතය දෙවෙනි ශ්‍රිතය. ඇවරේජ් කියන ශ්‍රිතය මගින් බලාපොරොත්තු වෙන්නේ සංඛ්‍යා සමූහයක ඉලක්කම් සමූහයක සාමාන්‍ය ලකුණ ඇවරේජ් එක සොයා ගැනීම සඳහා අනුගමනය කළ යුතු පියවර. ඊට පස්සේ මැක්ස් කියන එකෙන් අදහස් වෙන්නේ සංඛ්‍යා සමූහයක විශාලම සංඛ්‍යාව. සංඛ්‍යා සමූහයක ඇති විශාලම සංඛ්‍යාව සොයා ගැනීම සඳහා මෙම මැක්ස් කියන ශ්‍රිතය ෆන්ක්ෂන් එක භාවිතයට ගන්නවා. ඒ වගේම මින් කියන ෆන්ක්ෂන් එක මගින් සංඛ්‍යා සමූහයක නැත්නම් සංඛ්‍යා පරාසයක ඇති කුඩාම සංඛ්‍යාව ප්‍රතිදානය කර ගැනීම අපේක්ෂා කරනවා. ඒ වගේම කවුන්ට් කියන ශ්‍රිතය මගින් කිසියම් සංඛ්‍යා පරාසයක අගයන් ඇතුළත් වී ඇති සෙල් සංඛ්‍යාව, කෝෂ සංඛ්‍යාව එහෙම නැත්නම් කෝෂ සංඛ්‍යාව ප්‍රතිදානයක් ලෙස ලබා ගැනීම සඳහා භාවිත වන ශ්‍රිතය කවුන්ට් ශ්‍රිතය ලෙස නැත්නම් කවුන්ට් ෆන්ක්ෂන් එක ලෙස අපි හඳුන්වා දෙනවා. එතකොට මෙන්න මේ ෆන්ක්ෂන්ස් පහ පිළිබඳව තමයි දුවේ පුතේ ඔයාලගේ දැනුම පරීක්ෂා කරන්නේ අපොස සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රයේ යටතේ. එතකොට මේ දැනුම පරීක්ෂා කරද්දී මේ ශ්‍රිත භාවිත කරන ආකාරය සහ නිවැරදිව සූත්‍ර ගොඩනගන ආකාරය පිළිබඳව දැනුම ඊටාම වැදගත් වෙනවා අදාළ ලකුණු ප්‍රමාණය සම්පූර්ණයෙන් ලබා ගැනීම සඳහා. එතකොට මෙතන දක්වලා තියෙනවා මෙන්න මේ ස්ලයිඩ් එකේ ශ්‍රිතයක් සහ සූත්‍රයක් අතර වෙනස. එතකොට සාමාන්‍යයෙන් ප්‍රධානම ශ්‍රිතයක සහ සූත්‍රයක අතර වෙනස තමයි ශ්‍රිතයක අපිට දක්වලා තියෙනවා මේ ඉංග්‍රීසි වචනයක්. අපි කියනවා කීවර්ඩ් එකක් කියලා. මේ කීවර්ඩ් එකක් අනිවාර්යෙන් ඉංග්‍රීසි වචනයක් ඇතුළත් වෙනවා ශ්‍රිතයක. හැබැයි සාමාන්‍ය ක්‍රමයට මෙහෙවණයක් පාවිච්චි කරලා අපි සූත්‍රයක් සාමාන්‍ය සූත්‍රයක් විදිහට අපි ගණනය කිරීමක් කරන වෙලාවේදී ඉංග්‍රීසි වචනයක් භාවිත වෙන්නේ නැහැ. ඒක තමයි ප්‍රධානම වෙනස. එතකොට මේ රූප සටහනේ දෙපැත්තෙන් දක්වලා තියෙනවා වම් පැත්තෙන් දක්වලා තියෙන කොටසේ තියෙනවා මෙන්න මෙතන සාමාන්‍ය ක්‍රමවේදය. ඒ කියන්නේ සෙල් ඇඩ්‍රසස් අපිට ගණිත කර්ම භාවිත කරමින් කීවර්ඩ් එකක් භාවිත නොකර යොදා ගන්නා සූත්‍ර වලට කියනවා ශ්‍රිත භාවිත නොකර ලියන සටහන් කියලා. ඒ වගේම
අපිට ඒ සූත්‍රයම අපිට ශ්‍රිතවාවිච්චි කරලා ඉතාමත් කෙටි ක්‍රම මගින් අවසාන පිළිතුර ලබා ගැනීම සඳහා සමීකරණය ගොඩනැගීමේ හැකියාව තියෙනවා. හරිද? මේ ක්‍රම දෙක තමයි නිතර නිරන්තරයෙන් ප්‍රශ්න කිරීම වලට ලක් වෙන්නේ. ශ්‍රිතභාවිත නොකර එකතුව සෙවීම සහ ශ්‍රිතභාවිත කර එකතුව සෙවීම. අතර මෙතන ප්‍රධාන වෙනස තමයි ශ්‍රිතභාවිත කර ගණනය කිරීමක් කරන්න කිව්වොත් අනිවාර්යෙන් කීවර්ඩ් එකක් එහෙම නැත්නම් ඉංග්‍රීසි වචනයක් අදාළ ගැළපෙන ඉංග්‍රීසි වචනයක් භාවිත කරන්න වෙනවා. අපි ඒකට කියනවා ෆන්ක්ෂන් එකක් නැත්නම් ශ්‍රිතයක් කියලා. හරි. අපි ඊළඟ ස්ලයිඩ් එකෙන් හරහා අපි උත්සාහ කරමු ඊළඟ කොටස වෙත යොමු වෙන්න. මම මෙතෙන්දී සාකච්ඡා කරනවා 2014 අපොස සාමාන්‍ය පෙළ O level exam එකේ ලබා දුන්නු Excel ප්‍රශ්නය. එතකොට මේ Excel ප්‍රශ්නය හරහා අපිට අවස්ථාව තියෙනවා ශ්‍රිතාශ්‍රිතව අපේ ගැටලු ටික විසඳාගෙන අපිට ඉදිරියට ගමන් කරන්න. එතන මෙතෙන්දී පළවෙනි ප්‍රශ්නය තමයි 2014 අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රශ්නය. මෙතන අපිට වැටුප් ලේඛනයක සිදුවීමක් සහිත වැටුප් ලේඛනයකට අදාළ කොටසක් ප්‍රශ්න පත්‍රයේ print කරලා තියෙනවා. එතකොට මේකේ මුලින්ම සේවකයාගේ නම, ඊට පස්සේ daily rate එක කියලා කියන්නේ දිනක වැටුප, attendance කියලා කියන්නේ දිනක මාසය ඇතුළත කිසියම් මාසයක් ඇතුළත අදාළ සේවකයා පැමිණි දින සංඛ්‍යාව. එතකොට මෙතන පළවෙනි ප්‍රශ්නය තමයි monthly payment එක මාසික වැටුප සොයා ගන්න ආකාරය. අපි මේක ප්‍රායෝගිකව කරලා බලමු. මුලින්ම කරන්න තියෙන ක්‍රමවේදය තමයි daily rate එකේ තියෙන daily rate එක තියෙන තැන cell address එක ගුණ කරන්න අවශ්‍ය වෙනවා monthly attendance වල තියෙන cell address එකත් සමග. එතකොට සෑම සමීකරණයක්ම සහ සෑම සූත්‍රයක්ම නැත්නම් සෑම ශ්‍රිතයක්ම අපි සමාන කිරීමේ ලකුණෙන් තමයි පටන් ගන්න අවශ්‍ය වෙන්නේ. සමාන කිරීමේ ලකුණ මුලට යෙදීම අත්‍යවශ්‍යයි සහ අනිවාර්යයි. ශ්‍රිතයක් වුණත් සූත්‍රයක් වුණත් සමාන කිරීමේ ලකුණ යොදා ඉන්න අනතුරුව තමයි ඊතුරු සමීකරණයේ ඉතිරි කොටස ගොඩනගන්න සිද්ධ වෙන්නේ. අපි බලමු මේ ප්‍රශ්නෙට උත්තර ලියන විදිය. පළවෙනි ප්‍රශ්නය තමයි අරුණ නැමැති සේවකයාගේ මාසික වැටුප සොයන ආකාරය. හරි. එතන කරන්න තියෙන්නේ මුලින්ම බලන්න ඕනේ මෙතන 1050 කියන daily rate එක ඇතුළත් වෙලා තියෙන cell address එක හොයාගන්න ඕනේ. කෝෂ ලිපිනය. අපි දන්නවා කෝෂ ලිපිනයක් හොයන්නේ කොහොමද? අදාළ සෙල් එකට ඉහළින් තියෙනවා ඉංග්‍රීසි අක්ෂරයක්. ඒ වගේම අදාළ සෙල් එකට වම් පැත්තෙන් තියෙනවා පේලි අංකයක්. හරිද? මුලින්ම තීරු අක්ෂරය ඊට පස්සේ පේලි අංකය. ඒතර මේ දෙක අනුපිළිවෙලින් ලිව්වට පස්සේ අපිට සෙල් ඇඩ්‍රස් එකක් ගොඩනගා ගැනීමේ හැකියාව තියෙනවා. එතකොට 1050 ඇතුළත් වෙලා තියෙන තැන සෙල් ඇඩ්‍රස් එක වෙන්නේ B2 කියන එක. එතකොට අපි සමීකරණය ගොඩනගමු. මුලින්ම සමාන කිරීමේ ලකුණ, ඊට පස්සේ B2 කියන සෙල් ඇඩ්‍රස් එක B2 1050 තියෙන තැන සෙල් ඇඩ්‍රස් එක B2 ගුණ කිරීම වෙනුවට තරු සලකුණ අපි පාවිච්චි කරනවා. තරු සලකුණ යෙදුවා P2 ගුණ කිරීම. ඊට පස්සේ දෛනික පැමිණීම තියෙන තැන සෙල් ඇඩ්‍රස් එක 23 තියෙන data එක තියෙන තැන සෙල් ඇඩ්‍රස් එක තමයි C2 කියලා කියන්නේ. C2. එතකොට C2 කියන එක අපි ටයිප් කරනවා. එතකොට මෙහෙමයි සමීකරණය ගොඩ නැගෙන්නේ. සමාන කිරීමේ සලකුණ අනිවාර්යයි. සමාන කිරීමේ සලකුණ ඊට පස්සේ B2 ගුණ කිරීම C2. එතකොට මේ විදිහට අපිට සමීකරණය ගොඩනගලා කීබෝඩ් එකේ enter කියන කී එක ප්‍රෙස් කරාට පස්සේ අපිට අදාළ මාසික වැටුප සොයා ගැනීමේ හැකියාව තියෙනවා. ඒක තමයි පළවෙනිම පියවර. ඊට පස්සේ අපිට කියන ඊළඟ ප්‍රශ්නය තමයි අපිට ලැබෙන ඊළඟ ප්‍රශ්නය තමයි අනිකුත් සේවකයන්ගේ. දැන් පළවෙනි සේවකයා අරුණ කියන සේවකයාගේ මාසික වැටුප සොයා ගැනීමෙන් අනතුරුව අනිකුත් සේවකයන්ගේ මාසික වැටුප සොයා ගැනීම සඳහා මෙම සූත්‍රය පිටපත් කරන ආකාරය. අපිට එතකොට යම්කිසි ක්‍රියාවක් කරන්න වෙනව, තාක්ෂණික ක්‍රියාවක්. ඒ තමයි ෆිල් හැන්ඩල් කියන ක්‍රියාවලිය. ෆිල් හැන්ඩල් එක කරන්නේ කොහොමද කියලා අපි බලමු. අපිට ඉස්සෙල්ලාම පිළිතුර ලැබිලා තියෙන සෙල් එක මත එක සැරයක් ක්ලික් කරන්න වෙනවා මේ විදිහට. එක සැරයක් ක්ලික් කරාට පස්සේ මේ සෑම සෙල් එකකම අපිට මෙතෙන්දී වැදගත් වෙන්නේ දකුණු පැත්තේ පල්ලෙහාම කෙලවර. දකුණු පැත්තේ පල්ලෙහාම කෙලවර.
මේ අදාළ කොටුව ගැන සැලකීමේදී දකුණු පස පහළ කෙළවරේ මතට මවුස් පොයින්ට් එක අරන් ගියාට පස්සේ මවුස් පොයින්ට් එකේ ලැබෙනවා අපිට ධන ලකුණක්. කළු පාට ධන ලකුණක් ලැබෙනවා. අපි ඒකට කියනවා පිරවුම් හැන්ඩලය කියලා. මෙන්න මේ පිරවුම් හැන්ඩලය මත ක්ලික් කරලා අපිට පුළුවන් පහළට ඇදගෙන යන්න. අපි ඒකට කියනවා ක්ලික් ඇන්ඩ් ඩ්‍රැග් කියලා. ක්ලික් කරලා පහළට ඩ්‍රැග් කරගෙන යන්න ඕනේ, ඇදගෙන යන්න ඕනේ. පහළට ඩ්‍රැග් කරගෙන යනකොට අර හිස් කොටු වලට අදාළ උත්තර ටික, පිළිතුරු ටික ෆිල් වෙගෙන යනවා. අපි ඒකට තමයි පිරවුම් හැන්ඩලය පාවිච්චි කරන ක්‍රමවේදය කියලා කියන්නේ. එතකොට ඔන්න මෙන්න මේ විදිහට අපිට අනිකුත් සේවකයන්ගේ මාසික වැටුප් ටික ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. අපිට මේකට තාක්ෂණික වචනය තමයි පිරවුම් හැන්ඩලය භාවිතය. පිරවුම් හැන්ඩලය භාවිතය. එතකොට දෙවැනි කොටස ඒ විදිහට අවසන්. ඊට පස්සේ මේ ප්‍රශ්නේ ඇවිල්ලා තියෙන ඊළඟ කොටස තමයි බෝනස් මුදල ගණනය කිරීම. හරිද? පළවෙනි ප්‍රශ්නේ තමයි අරුණ නැමැති සේවකයාගේ කියන්නේ පළවෙනි සේවකයාගේ බෝනස් මුදල ගණනය කරන ආකාරය. ගණනය කරන සූත්‍රය. එතකොට බෝනස් මුදල සොයන්නේ සාමාන්‍ය ක්‍රමවේදය තමයි කිසියම් සේවකයෙකුගේ මාසික වැටුපෙන් කිසියම් ප්‍රතිශතයක් තමයි බෝනස් මුදල විදිහට ලැබෙන්නේ. කිසියම් ප්‍රතිශතයක්. දැන් මේ ගානට අදාළව 2014 O level Excel ප්‍රශ්නෙට අදාළව බෝනස් ප්‍රතිශතය මෙන්න මෙතන ලබා දීලා තියෙනවා. ඒ කියන්නේ F2 කියන කෝෂයේ F2 කියන සෙල් එක ඇතුලේ 120ක් කියන ප්‍රතිශත අගය ලබා දීලා තියෙනවා. එතකොට අපිට කරන්න තියෙන ඉතාම සරල වැඩක්. ඒ තමයි මාසික ගෙවීම නැත්නම් මාසික වැටුප පළවෙනි සේවකයාගේ මාසික වැටුප D2 කියන සෙල් එක ඇතුලේ තියෙනවා. අන්නේ D2 කියන D2 කියන සෙල් එක ඇතුලේ තියෙන අගෙන් 120ක් තමයි බෝනස් මුදල බවට පත් වෙන්නේ. එහෙනම් අපි කොහොමද කරන්න කියලා අපි සමීකරණය භාවිත කරලා බලමු. මුලින්ම සමාන කිරීමේ ලකුණ සෑම සමීකරණයක් මුලටම සමාන කිරීමේ ලකුණ අත්‍යවශ්‍යයි. සමාන කිරීමේ ලකුණ ඊට පස්සේ monthly payment එක දැනට ඇතුළත් වී ඇති සෙල් එකේ සෙල් ඇඩ්‍රස් එක. ඒතර 24150 තියෙන සෙල් එකේ සෙල් ඇඩ්‍රස් එක තමයි D2 කියලා කියන්නේ. D2 මෙතෙන්ට ඇතුළත් කරනවා සමාන කිරීමේ ලකුණ D2. ඊට පස්සේ බෝනස් ප්‍රතිශතය ඇතුළත් වෙලා තියෙන සෙල් එකේ සෙල් ඇඩ්‍රස් එක කෝෂ ලිපිනය. දැනට 120 කියන ප්‍රතිශත අගය ඇතුළත් වෙලා තියෙන්නේ F2 කියන සෙල් එකේ. ඒ නිසා සමානයි D2 ගුණ කිරීම අපිට F2 කියලා උත්තරේ දාන්න පුළුවන්. හැබැයි මෙතෙන්දි ගැටලුවක් මතුවෙනවා. මේකත් අපි තේරුම් ගමු. අපි බලමු මොකද්ද වෙන වැරද්ද කියලා ඉස්සෙල්ලා. හරිද? එතකොට මම මේක එන්ටර් කරාට පස්සේ පළවෙනි සේවකයාගේ පිළිතුර ගැටලුවකින් තොරව ලැබෙනවා. බලන්න 4830 ලැබුණා. කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් මම මේක ෆිල් හැන්ඩල් කරොත් එහෙම මේ සෙල් එක උඩ ක්ලික් කරලා දකුණු පස පහළ කෙළවරට ඇවිල්ලා ෆිල් හැන්ඩල් එක උඩ ක්ලික් කරලා පහළට ඩ්‍රැග් කරාට පස්සේ මට ලැබෙන්නේ බින්දු පේලියක්. හරිද? එතකොට කොහොමද මේ ගැටලුව විසඳගන්නේ? එතකොට මේක තමයි අපි විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනේ කොටස. මෙතෙන්දී අපිට කරන්න තියෙනවා කිසියම් උපක්‍රමයක්. ඒ තමයි දැන් සෙල් ඇඩ්‍රස් එක ඔයාලට පේනවා මෙතන දැන් පළවෙනි සෙල් එකේ D3 මෙතන මුලින්ම තිබ්බේ D2 කියලා. D2 වැඩි කිරීම F2. ඊට පස්සේ දෙවෙනි එක උඩ ක්ලික් කරාම දෙවෙනි මේ පළවෙනියටම තියෙන බිඳුව උඩ ක්ලික් කරාම තියෙන්නේ මොකද්ද පිළිතුර සමානයි D3 වැඩි කිරීම F3 කියලා අගයක් ඇවිල්ලා තියෙනවා. ඒතර F3 කියන අගය බලන්න F3 කියන සෙල් එකේ කිසිම දත්තයක් දැනට ඇතුළත් වෙන්නේ නැහැ. එතකොට D3 දත්තයක් තියෙනවා. D3 තියෙනවා 26450 කියලා. හැබැයි D3 ඒ පැත්ත D3 කියන කොටස කිසිම ගැටලුවක් නැහැ. නමුත් F3 කියන සෙල් එක ඇතුලේ කිසිම දත්තයක් ඇතුළත් වෙන්නේ නැහැ. එතකොට අවසාන පිළිතුර මෙතන F3 කියන සෙල් එක හිස්ව පවතින නිසා අපිට අවසාන පිළිතුර ලෙස ලැබෙන්නේ බිඳුව කියන අගය. හරිද? එතකොට කිසියම් වැරද්දක් තියෙනවා. ඒ කියන්නේ සෙල් ඇඩ්‍රස් එකක් පහළට ෆිල් හැන්ඩල් කරනකොට අනිවාර්යෙන්ම තීරු අක්ෂරය සහ පේලි අංකය වෙනස් වෙනවා. විශේෂයෙන්ම පහළට ෆිල් හැන්ඩල් කරනකොට මේ වම් පැත්තේ අයිනෙන්ම තියෙන පේලි අංකය මේ පේලියට අදාළ අංකය වෙනස් වෙනවා සාපේක්ෂව.
මේ පේලි අංකය වෙනස් වෙන එක ස්ථාවර කරන්න වෙනස් නොකර තියාගන්න අපි පේලි අංකයට මුලින් මොකක්ද දාන්න ඕනේ සලකුණ ඩොලර් සලකුණක් දානවා. පේලි අංකයට මුලින් ඩොලර් සලකුණක් දානවා. අපිට වමේ සිට දකුණට මේ තීරුවක ක්ලික් කරලා මේ පැත්තට වමේ සිට දකුණට ෆිල් හැන්ඩල් කරොත් වමේ සිට දකුණට ෆිල් හැන්ඩල් කරොත් අනිවාර්යයෙන්ම වෙනස් වෙන්නේ තීරු අක්ෂරය ඉංග්‍රීසි අකුර. එතකොට මේ තීරු අක්ෂරය ස්ථාවර කරන්න අවශ්‍ය නම් අපි තීරු අක්ෂරයට මුලින් ඩොලර් මාක් එක දානවා. පහළට ෆිල් හැන්ඩල් කරනකොට හරිද පහළට ෆිල් හැන්ඩල් කරනකොට අනිවාර්යයෙන්ම වෙනස් වෙන්නේ පේලි අංකය. එතකොට අපි මොකද කරන්නේ පේලි අංකය වෙනස් නොවී තියාගන්න පේලි අංකයට මුලින් ඩොලර් මාක් එක භාවිතයට ගන්න. ඒතර බලන්න මෙන්න මෙතෙන්දී දැන් මේ සූත්‍රය නැවත වරක් අපි ටයිප් කරමු. නැවත වරක් ටයිප් කරමු. සමාන කිරීමේ ලකුණ ඊට පස්සේ monthly payment එක තියෙනවා D2 කියන සෙල් එකේ D2 ගුණ කිරීම D2 ගුණ කිරීම F2 වලනේ තියෙන ප්‍රතිශත අදාළ ප්‍රතිශත සංඛ්‍යාව. එතකොට F2 කියන එක එන්න ඕනේ F අපි දානවා පේලි අංකය ස්ථාවර කරන්න නම් අංකයට මුලින් ඩොලර් මාක් එකක්. ඒ කියන්නේ ඩොලර් මාක් එක දාලා ඊට පස්සේ තමයි අංකය සටහන් කරන්න අවශ්‍ය වෙන්නේ. අංකය සටහන් කරන්න අවශ්‍ය වෙන්නේ. එතකොට මෙතන පැහැදිලිව පේනවා අංකයට මුලින් ඩොලර් මාක් එකක් වැටලා තියෙනවා. ඒකෙන් කරන්න උත්සාහ කරලා තියෙන්නේ මොකද්ද? පහළට ෆිල් හැන්ඩල් කරනකොට පහළට ෆිල් හැන්ඩල් කරන වෙලාවට පේලි අංකය වෙනස් වෙනවා. ඒක වෙනස් නොවි ස්ථාවරව පවත්වාගෙන ගැනීම සඳහා පේලි අංකයට මුලින් ඩොලර් සලකුණ පාවිච්චියට අරන් තියෙනවා. හැබැයි මෙතෙන්දී තීරු අක්ෂරයට මුලින් ඩොලර් මාක් එක දාලා නැහැ. හේතුව තමයි පහළට ෆිල් හැන්ඩල් කරනකොට වෙනස් වෙන්නේ පේලි අංකය පමණයි. තීරු අක්ෂරය වෙනස් වෙන්නේ නැහැ. තීරුව මෙතන ඉස්සෙල්ලාම F කියන තීරුව තියෙනවා. ඊට පස්සේ G H ආදී වශයෙන් වෙනස් වෙන්නේ නැහැ පහළට ෆිල් හැන්ඩල් කරන අවස්ථාවේ. වෙනස් වෙන්නේ අංකය පමණක් නිසා අංකයට මුලින් පමණක් ඩොලර් මාක් එක යොදලා තියෙනවා. ඒ විදිහට සූත්‍රය සකස් කරලා අපි enter කියන කී එක ප්‍රෙස් කරාට පස්සේ අපිට පිළිතුර ගන්න පුළුවන් පළවෙනි සේවකයාගේ ඊට පස්සේ පළවෙනි සේවකයාගේ පිළිතුර තියෙන සෙල් එක මත ක්ලික් කරලා එහි ඇති ෆිල් හැන්ඩලර් මත ක්ලික් කරමින් පහළට ඩ්‍රැග් කිරීම තුලින් අපිට අනිකුත් සේවකයන්ගේ බෝනස් මුදල ලබා ගැනීමේ හැකියාවක් පවතින. හරිද? එතකොට වැදගත්ම දේ තමයි අපි සාමාන්‍යයෙන් තීරු අක්ෂරයට මුලින් ඉංග්‍රීසි අකුරට මුලින් ඩොලර් මාක් එක දාන්නේ තීරුව ස්ථාවර කරගන්න. පේලි අංකයට මුලින් ඩොලර් මාක් එක දාන්නේ පේලිය වෙනස් නොවි ස්ථාවරව පවත්වාගෙන යාම සඳහා. හරිද? එතකොට ඊළඟ ගාන මේ ප්‍රශ්නය තමයි මාසික වැටුප්පොළ එකතුව ගණනය කිරීම. හරිද? මාසික වැටුප්පොළ එකතුව. සියලුම සේවකයන්ගේ මාසික වැටුප්පොළ එකතුව. හරිද? කොහොමද අපි ඉගෙනගෙන තියෙනවා සංඛ්‍යා සමූහයක එකතුව ලබා ගන්නේ කොහොමද? සම් කියන ශ්‍රිතය පාවිච්චියට අරගෙන. සම් කියන ශ්‍රිතය. අපිට කිව්ව ශ්‍රිත භාවිතයෙන් එකතුව සොයන්න කියලා. ඒතර කරන්න තියෙන්නේ සමාන කිරීමේ ලකුණ අදාළ ස්ථානයේ සමාන කිරීමේ ලකුණ ඊට පස්සේ සම් කියන කීවර්ඩ් එක ටයිප් කරන්න ඕනේ. සම් ඊට පස්සේ වරහණක් පටන් ගන්න ඕනේ. සාමාන්‍ය වරහණ කොටු වරහණ නෙමෙයි සාමාන්‍ය වරහණ පාවිච්චියට අරගෙන ඊට පස්සේ මම ටයිප් කරනවා මේ මාසික වැටුප් අතර තියෙන පළවෙනි සේවකයාගේ කියන අරුණ කියන සේවකයාගේ මාසික වැටුප් තියෙන තැන සෙල් ඇඩ්‍රස් එක. ඒ කියන්නේ 24150 තියෙන තැන සෙල් ඇඩ්‍රස් එක. ඒතර කීයද 24150 තියෙන්නේ D2 කියන සෙල් එකේ. D2 කියන සෙල් එක ටයිප් කරනවා. D2 කියලා ටයිප් කරා. ඊට පස්සේ පරාසය ලබා ගැනීමට අවශ්‍ය නිසා සංඛ්‍යා පරාසයක් ලබා ගැනීමට අවශ්‍ය නිසා කෝලන් මාක් එක කියන්නේ ඩොට් දෙකේ සලකුණ ඇතුළත් කරනවා. කෝලන් මාක් එක දානවා. අපිට වැදගත් වෙන්නේ මොකක්ද? අවසාන පළවෙනි ලකුණු මේ මොනවාද වැටුප් ඇතුළත් වෙලා තියෙන පළවෙනි සෙල් එකේ සෙල් ඇඩ්‍රස් එකයි අවසාන සෙල් එකේ සෙල් ඇඩ්‍රස් එකයි. ඊට පස්සේ මේ කෝලන් මාක් එක ඩොට් දෙකේ සලකුණ නිසා අදාළ පරාසයම
software එක මගින් ලබා ගැනීමක් සිද්ධ කරනවා. ඒතර පළවෙනි cell address එක D2, අවසාන ලකුණු 22000 ඇතුළත් වෙලා තියෙන තැන cell address එක D8. ඒතර මම type කරනවා D2:D8 කියලා type කරලා වරහන වහලා keyboard එකේ enter කියන key එක press කරාට පස්සේ අපිට අවසාන පිළිතුර ලබා ගන්න පුළුවන් සියලුම සේවකයන්ගේ වැටුප්වල එකතුව. ඒතර මොකද්ද පාවිච්චි කරපු ශ්‍රිතය? ශ්‍රිතය තමයි sum කියන ශ්‍රිතය. සමාන කිරීමේ සලකුණ sum කියන keyword එක සංඛ්‍යා සමූහයක එකතුව ලබා ගැනීම සඳහා sum කියන keyword එක වරහණක් පටන් ගත්තා. ඊට පස්සේ එකතු කිරීමට අවශ්‍ය දත්ත පරාසය, දත්ත විහිදිලා තියෙන පරාසය වරහන් ඇතුලේ දැම්මා. අවසානයේට enter කියන key එක press කරාට පස්සේ අපිට මුළු එකතුව ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. මේ තමයි 2014 O level ප්‍රශ්නය. ඊටාම සරල ප්‍රශ්නයක්. නමුත් ශ්‍රිතාශ්‍රිතව වැඩි ලකුණු ප්‍රමාණයක් ලබා දීලා තියෙනවා. ශ්‍රිත පිළිබඳ අවබෝධය ඊටාම වැදගත් මේ ප්‍රශ්නයට සම්පූර්ණ ලකුණු ලබා ගැනීම සඳහා. ඊළඟට මම කතා කරනවා මේ හා සමානම ප්‍රශ්නයක්. මේක ඊතක්සලාව මේ ප්‍රශ්න පත්‍ර සංග්‍රහයට අයිති 2018 ඊතක්සලාව පේපර් එකේ ප්‍රශ්නය. මේකත් ඒ විදිහම ප්‍රශ්නයක්, ලොකු වෙනසක් නැහැ. වැටුප් ලේඛනයක් තමයි මේකෙත් අන්තර්ගත වෙලා තියෙන්නේ. එතකොට 2019 මැයි මාසේ ඉනෝවේටිව් එක්ස්පෝර්ට්ස් කියන ආයතනයට අදාළ වැටුප් ලේඛනයේ රූප සටහනක් අපිට ප්‍රශ්න පත්‍රයේ අන්තර්ගත කරලා තියෙනවා. ඒ රූප සටහන ආශ්‍රයෙන් තමයි ප්‍රශ්න යොමු කරලා තියෙන්නේ. එතකොට මෙතෙන්දී මූලික වශයෙන්ම අහන දේ තමයි කොහොමද EPF මුදල හොයන්නේ? EPF වල අගය සොයන ආකාරය. එතකොට EPF වල අගය සොයන ආකාරය තමයි අර කලින් විදිහමයි, කලින් උදාහරණ විදිහටම සමාන කිරීමේ ලකුණ. එතකොට EPF එක දෙන්නේ කොහොමද? EPF එක දෙන්නේ මූලික වැටුපෙන් කිසියම් ප්‍රතිශතයක්. එතකොට අදාළ EPF ප්‍රතිශතය මෙන්න මෙතන ඇතුළත් කරලා තියෙනවා 8%යි. එතකොට C11 කියන සෙල් එකේ ඇතුළත් කරලා තියෙනවා EPF ප්‍රතිශතය. පළවෙනි සේවකයාගේ මූලික වැටුප 15000යි කියන අගය ඇතුළත් කරලා තියෙනවා C4 කියන සෙල් එකේ. එතකොට C4 කියන සෙල් එකේ තියෙනවා මූලික වැටුප. එතකොට මූලික වැටුපෙන් 8%ක් තමයි EPF ලෙස කපා ගැනීමක් සිද්ධ කරන්නේ. හරිද? එතකොට කොහොමද ගණනය කරන ආකාරය අපි සලකා බලමු. මුලින්ම අරුණ ශාන්ත නැමැති සේවකයාගේ මූලික වැටුප ඇතුළත් වෙලා තියෙන ස්ථානයේ සෙල් ඇඩ්‍රස් එක C4. එතකොට ඒක ටයිප් කරා සමාන කිරීමේ ලකුණ C4 ගුණ කිරීම නැත්නම් වැඩි කිරීම EPF ප්‍රතිශතය ඇතුළත් වෙලා තියෙන තැන සෙල් ඇඩ්‍රස් එක. ඒ තමයි C11. හරිද? C11 කියන සෙල් ඇඩ්‍රස් එක. C11. ඒක ටයිප් කරා. දැන් ආයෙසරයක් කල්පනා කරලා බලන්න මේ පළවෙනි සේවකයාගේ මෙතෙන්ට E2 E3 කියන E4 කියන සෙල් එකට උත්තරේ පිළිතුර ලැබුණට පස්සේ අනිකුත් සේවකයන්ගේ පිළිතුරු ලබා ගැනීම සඳහා මේ පිළිතුරේ ඇති පිළිතුර ෆිල් හැන්ඩල් කරොත් එහෙම අපිට අර කලින් ගානේ වගේම බිංදු පේලියක් ලැබෙනවා. ඒ කියන්නේ ඒ සූත්‍රය වැරදි. එහෙනම් අපිට මෙතෙන්දී කරන්න තියෙනවා එක දෙයක්. ඒ තමයි ඩොලර් මාක් එක නිවැරදිව පාවිච්චියට ගන්න වෙනවා. ඒක කොහොමද අපි බලමු ඩොලර් මාක් එක පාවිච්චියට ගන්නෙ? ඒකට තියෙන ක්‍රමය තමයි දැන් මෙතන C8 මේ මොනවාද C8 කියන ප්‍රතිශතය ඇතුළත් වෙලා තියෙන කොටුවේ සෙල් එකේ ෆිරෝම් හැන්ඩලේ මත ක්ලික් කරලා පහළට අදිනකොට අපිට සාපේක්ෂව වෙනස් වෙගෙන යනවා සෙල් ඇඩ්‍රසස් ටික. ඒක ස්ථාවර කරගන්න මොකද කරන්න ඕනේ? C මොනවාද 11 කියන ඉලක්කමට මුලින්. හරිද? කියන්නේ පේලි අංකයට මුලින් අපි අනිවාර්යයෙන්ම ඩොලර් මාක් එක පාවිච්චියට ගන්න ඕනේ. මෙතෙන්ට ඩොලර් මාක් එකක් අපි දානවා. එතකොට C අකුරට මුලින් ඩොලර් මාක් එකක් දාන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද හේතුව අපි පහළට ෆිල් හැන්ඩල් කරන නිසා තීරු අක්ෂරය කිසිසේත් වෙනස් නොවන නිසා අපිට C අක්ෂරයට මුලින් ඩොලර් මාක් එකක් දාන්න අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් පේලි අංකය ෆිල් හැන්ඩල් කිරීමේදී වෙනස් වන නිසා ඒක වෙනස් නොවී තියාගන්න, ඒ කියන්නේ ස්ථාවර කරගන්න අපි ඩොලර් මාක් එක දානවා තීරු අක්ෂරයට මේ පේලි අංකයට මුලින්. හරි? බලමු උත්තරේ එනවද කියලා. අපි උතනින් එන්ටර් කරාට පස්සේ 1200 කියන පිළිතුර ලැබිලා තියෙනවා. හරිද? ඊට පස්සේ
මට පුළුවන් මේක ෆිල් හැන්ඩල් කරලා ඉතුරු සේවකයන්ගේ බෝනස් EPF මුදල ලබා ගන්න. EPF මුදල ලබා ගන්න පුළුවන්. දැන් සියලුම සේවකයන්ගේ EPF මුදල ලැබිලා තියෙනවා. ඒ වගේම ඊළඟ ප්‍රශ්නයෙන් අපෙන් අහනවා ශුද්‍ර වැටුප ගණනය කරන ආකාරය. ශුද්‍ර වැටුප. හරිද? ශුද්‍ර වැටුප සොයන ආකාරය පිළිබඳව යම්කිසි ඉඟියක් ප්‍රශ්න පත්‍රයේ ඔයාලට ලබා දෙනවා. ඒතර ඒ ඉඟිය හොඳට කියවලා ඊට පස්සේ ඒ ඉඟිය තුල ඇති කරුණු හොඳට අවබෝධ කරගෙන මේ ප්‍රශ්නයට ඉතුරු කොටසට පිළිතුරු ලියන්න පුළුවන්. අපි ශුද්‍ර වැටුප ගණනය කරන ආකාරය බලමු. ශුද්‍ර වැටුප ගණනය කරන්න උපදෙස් විදිහට දීලා තිනවා මූලික වැටුපට ප්‍රවාහන දීමනා එකතු කරලා ඒ අගෙන් EPF මුදල අඩු කරාට පස්සේ ශුද්‍ර වැටුප ගණනය කරන්න පුළුවන් වෙනවා. හරිද? එතකොට අපි ඔන්න බලන්න මුලින්ම කරන්න තියෙන වැඩේ තමයි මූලික වැටුපට ප්‍රවාහන දීමන එකතු කරන්න ඕනේ. සමාන කිරීම ලකුණෙන් පටන් ගන්නවා. මූලික වැටුප තියෙන්නේ C4 කියන සෙල් එකේ C4 එකතු කිරීම ඊට පස්සේ ප්‍රවාහන දීමනා තියෙන්නේ D4 කියන සෙල් එකේ D4 ප්‍රවාහන දීමනා එකතු කරා C4 එකතු කිරීම D4 කියන්නේ 15018 2500 එකතු කරා ඊට පස්සේ EPF මුදල අඩු කරන්න ඕනේ. මේක අඩු කිරීම එතකොට EPF අගය තියෙන්නේ කොතනද? E4 කියන සෙල් එකේ. E4 කියන සෙල් එකේ තියෙන අගය අඩු කරලා උත්තරේ විදිහට පෙන්වන්න කියලා අපි සමීකරණයක් ගොඩනගනවා. එතන මේ සමීකරණය ගොඩනගලා කීබෝඩ් එකෙන් enter කියන කී එක ප්‍රෙස් කරාට පස්සේ අපිට 16300 කියන උත්තරේ පිළිතුර ලැබෙනවා. ඒ තමයි ශුද්‍ර වැටුප ගණනය කරන ආකාරය. කොහොමද ගණනය කරන්නේ? මූලික වැටුපට ප්‍රවාහන දීමනාව එකතු කරලා EPF මුදල අඩු කරන්න. එතකොට අපිට ලැබෙනවා ශුද්‍ර වැටුප. එතකොට ඒ පිළිතුර ෆිල් හැන්ඩල් කරාට පස්සේ පිරවුම් හැන්ඩලේ පාවිච්චි වෙන විදිහ අපි සාකච්ඡා කරා. මෙතන අදාළ පිළිතුර තියෙන සෙල් එක මත ක්ලික් කරලා ඒ අදාළ සෙල් එකේ දකුණු පැත්තේ පල්ලෙහා කෙළවරට ගියාට පස්සේ පිරවුම් හැන්ඩලේ ධන ලකුණ ලැබෙනවා. ඒ ධන ලකුණ මත ක්ලික් කරගෙන පහළට ඩ්‍රැග් කරගෙන යනකොට ඇදගෙන යනකොට අපිට ඉතුරු ශුද්‍ර වැටුප් ටික අනිකුත් සේවකයන්ගේ ශුද්‍ර වැටුප ලබා ගැනීමේ හැකියාව තියෙනවා. හරිද? ඊට පස්සේ අවසාන කොටස් දෙක සියලුම සේවකයන්ගේ ශුද්‍ර වැටුප් වල එකතුව ලබා ගන්න ආකාරය. ඒ කියන්නේ මොකද්ද? සංඛ්‍යා සමූහයක එකතුව ලබා ගන්නා ශ්‍රිතය. අපි නිතරම විභාගෙදී යොමු වෙන ප්‍රශ්නයක් නිසා ඊටාම සරලයි. අපිට කරන්න තියෙන්නේ සම් කියන ශ්‍රිතය පාවිච්චියට ගන්න තියෙන්නේ සමාන කිරීමේ ලකුණ. ඊට පස්සේ සම් කියන වචනය, ඊට පස්සේ වරහණක් යොදලා සාමාන්‍ය වරහණ, ඊට පස්සේ දත්ත විහිදිලා තියෙන පරාසය. එතකොට මේකේ මේ අපේ ගානේ හැටියට F4 කියන සෙල් එකේ තියෙන 16300 කියන අගයේ පළවෙනි සේවකයාගේ ශුද්‍ර වැටුප. ඊට පස්සේ F8 කියන සෙල් එකේ තියෙනවා අවසාන සේවකයාගේ ශුද්‍ර වැටුප. අපිට වැදගත් වෙන්නේ මොකද්ද? පළවෙනි සේවකයාගේ ශුද්‍ර වැටුප ඇතුළත් වෙලා තියෙන තැන සෙල් ඇඩ්‍රස් එකයි අවසාන සේවකයාගේ ශුද්‍ර වැටුප ඇතුළත් වෙලා තියෙන මේ සෙල් එකේ සෙල් ඇඩ්‍රස් එකයි. එතකොට මේ සෙල් ඇඩ්‍රස් දෙක අපි පරාසයක් විදිහට යොදා ගමු. එතන මුලින්ම F4 ඊට පස්සේ පරාසය ගන්න කියන අදහසින් අපි දානවා කෝලන් සලකුණ .2. ඊට පස්සේ F8 කියන්නේ අවසාන සේවකයාගේ ශුද්‍ර වැටුප ඇතුළත් වෙලා තියෙන ස්ථානයේ සෙල් ඇඩ්‍රස් එක. එහෙම නැත්නම් කෝෂ ලිපිනේ. සෙල් 8 මේ F8 කියලා දැම්මා. වරහන අවසන් කරා. කීබෝඩ් එකේ enter කියන කී එක ප්‍රෙස් කරාට පස්සේ අපිට අවසාන පිළිතුර අපිට හම්බ වෙනවා. මේ විදිහට අපිට අවසාන පිළිතුර ලබා ගැනීමේ හැකියාව තියෙනවා. 1,06,400 කියන අගය ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඊට පස්සේ අවසානම ශ්‍රිතේ අවසාන ප්‍රශ්නය තමයි ඉහත ආයතනයේ මොකද්ද? ප්‍රවාහන දීමනා ලබන සේවකයන් සංඛ්‍යාව. ඒ කියන්නේ මොකද්ද? සේවකයෝ කී දෙනෙක් ප්‍රවාහන දීමනා මේ ආයතනයේ ලබනවද? හැමෝටම ප්‍රවාහන දීමනා ලැබෙන්නේ නැහනේ. එතකොට කොටසකට විතරයි ලැබෙන්නේ. ඒතර මෙයා අහනවා කී දෙනෙකුට ප්‍රවාහන දීමනා ලැබෙනවද? එහෙනම් මොකද කරන්න තියෙන්නේ? අපිට කවුන්ට් කරන්න වෙනවා. ගණන් කරන්න වෙනවා. දැන් උදාහරණයක් විදිහට පාසලේ පැමිණීම පන්ති භාර ගුරුතුමිය හරි ගුරුතුමා හරි හැව්වට පස්සේ අපි මොකද කරන්නේ? අපි කවුන්ට් කරලානේ කියන්නේ.
අද මෙච්චර ප්‍රමාණයක් පැමිණිලා තියෙනවා කියලා පාසලේ පැමිණීමේ ඒ විදිහම තමයි. ඒතර ප්‍රවාහන දීමනා ලබන සේවක සංඛ්‍යාව කොපමණද කියලා හැවුවොත් ප්‍රවාහන දීමනා ලබන සේවක සංඛ්‍යාව කවුන්ට් කරලා තමයි කියන්න වෙන්නේ. බලමු උත්තරේ ගන්න විදිහ. ඒකට අපි පාවිච්චි කරනවා කවුන්ට් කියන ශ්‍රිතය Excel භාවිතයෙන් ගණනය කිරීම මේ ගණන් කිරීම සඳහා සමානයි කවුන්ට් කියන වචනේ කීවර්ඩ් එක COUNT කවුන්ට් කියන කීවර්ඩ් එක පාවිච්චි කරා. එකෙන් අදහස් වෙන්නේ ගණන් කරන්න කියන අදහස. ඊට පස්සේ දෙනවා ගණන් කරන්න අවශ්‍ය කරන කෝෂ පරාසය. කෝෂ පරාසය. හැබැයි මේකේදී විශේෂත්වය තමයි දත්ත ඇතුළත් වෙලා තියෙන සෙල්ස් ප්‍රමාණය විතරයි කවුන්ට් කරන්නේ. අර empty cells නැත්නම් දත්ත ඇතුළත්ව නැති cells ගණන් කරන්නේ නැහැ. ඒක තමයි විශේෂයෙන් මතක තියාගන්න ඕනේ කොටස. වරහන දැම්ම සාමාන්‍ය වරහන. ඊට පස්සේ දත්ත ඇතුළත් වෙලා තියෙන පරාසය ප්‍රවාහන දීමන ඇතුළත් වෙලා තියෙන පරාසය තමයි මෙන්න මෙතනින් දක්වන්නේ D4 සිට D8 දක්වා. පළවෙනියටම ප්‍රවාහන දීමනා තියෙන්නේ D4 කියන සෙල් එකේ. ඊට පස්සේ පරාසය D8 දක්වා අපි පරීක්ෂා කරන්න අවශ්‍යයි. D4 සිට D8 දක්වා පරීක්ෂා කරලා සෙල්ස් කීයක දත්ත ඇතුළත් වෙලා තියෙනවද? කවුන්ට් එකක් විදිහට අපි ඉදිරිපත් කරන්න අවශ්‍යයි. ඔන්න වරහන වැහැව්වා. එන්ටර් කරාන් පස්සේ අපිට 3 කියන උත්තරේ ලැබෙනවා. ඔයාලට මෙතන පැහැදිලිව පේනවා සේවකයෝ 3 දෙනෙක් විතරයි ප්‍රවාහන දීමන ලබන්නේ. එතකොට ප්‍රවාහන දීමන ලබන සේවක සංඛ්‍යාව 3 ලෙස මෙතන සටහන් වෙලා තියෙනවා. එතකොට ওই විදිහට තමයි මේ ගණන් දෙක අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ. විශේෂයෙන්ම ශ්‍රිත පිළිබඳව තියෙන අවබෝධය විශේෂයෙන්ම සම් කියන ශ්‍රිතය සංඛ්‍යා සමූහයක එකතුව ඊට පස්සේ මින් කියන සිතේ සංඛ්‍යා සමූහයක ඇති කුඩාම සංඛ්‍යාව සොයන ආකාරය ඊට පස්සේ මැක්ස් කියලා කියන්නේ සංඛ්‍යා සමූහයක තියෙන විශාලම සංඛ්‍යාව සොයන ශ්‍රිතය ඊට පස්සේ කවුන්ට් කියලා කියන්නේ සංඛ්‍යා සමූහයක දත්ත ඇතුළත්ව ඇති සෙල්ස් සංඛ්‍යාව කෝෂ සංඛ්‍යාව ප්‍රතිදානය කිරීම සඳහා භාවිත කරන ශ්‍රිතය. මෙන්න මේ ශ්‍රිත පාවිච්චි කරලා අපිට පුළුවන්කම තියෙනවා ඔයාලගේ O-level exam එකේ ලැබෙන Excel ප්‍රශ්නේ අදාළ ලකුණු සම්පූර්ණ ප්‍රමාණය ලකුණු 15ක වගේ ප්‍රමාණයක් ලකුණු 10ක ප්‍රශ්නය සහ MCQ ප්‍රශ්න වලට සමග මේ ලකුණු 15ක ප්‍රමාණය ලබා ගැනීමේ හැකියාව තියෙනවා. එතනින් අපි මේ ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීමේ කොටස අවසන් කරනවා. හැමෝටම ආයුබෝවන්.